අපි උදේවරුේ සාකච්ඡා කළේ අනිත්‍ය වැඩිම පිළිබඳව නැවත නැවතත් විග්‍රහ කරලා දෙන්න කාරණයක්. මේ අනිත්‍යයි කියන වචනේ ඒ වගේ සෑම අවස්ථාවකම තමා අකමැති දෙයක් සිද්ධ වෙන. Tamanට කරදරයක් ඇති වෙන දෙයක් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථා වාගේම ප්‍රියමනාප දේවල් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ අවස්ථා දෙක ගැන බලන්න පුරුදු වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. අප්‍රිය අමනාප අවස්ථාවකට මොහොන දෙන්න වුණාම ඒ බඳු අවස්ථාවක මුල බලන්න පුරුදු වෙන්න ඕනේ. යම් ප්‍රියමනාපයකින් යමක් ඇසුරු කරන්න ගිහිල්ලා එතකොට ප්‍රියමනාප යම් කිසි දෙයක් හිතට ආවොත් යම් අරමුණක් මුණ ගැහුණ වෙලාවට ඒකේ අවසානයේ කොහොමද කියලා මෙනෙහි කරලා පුරුදු වෙන්න ඕන බලන්න. ඒ ප්‍රියමනාපේ නිසා මොනවද Tamanට එකතු වුනේ? මම කියන ගොඩට මගේ කියන ගොඩට මොනවද එකතු වෙච්ච දේවල්? ඒ ගැන සිහි කරන්න පුරුදු වෙන්න. ඒ මම කියන මගේ කියන ඒවා කොයිතරම් කාලයකට ප්‍රියමනාප දේවල් වශයෙන් පවතින ඒවාද? ඒ தත්ත්වය හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දකින්න ඒවැය තියෙන කාල සීමාව. මේ මම කියපු මගේ කියපු ඒවාට එකතු වෙච්ච ප්‍රියමනාප දේවල් මේ මනුෂ්‍ය ජීවිතයක නා වැඩිම කාලේ අවුරුදු 60 70යි. ඒ 60 70වත් තුළ හදාගත්ත භෞතික දේවල් අවසානයේ ඒක තමම මැරෙනවා. ඒක ඒ දේවල් විනාශ වෙනවා. සම්බන්ධයෙන් ඉවත් වෙන එකක් ඔය අතර කොහෙන් හෝ සිද්ධ වෙනවා. යමක් බලාපොරොත්තු වෙන ප්‍රියමනාප වැඩි වුණා නම් ඒ තරමට අපි ඒක මම කරගන්න මගේ කරගන්න අදහස් පතුරවනවා. ඊට වටිනාකමක් දෙන්න අපි පුරුදු වෙලා තියෙනවා. විවිධ මට්ටමේ වටිනාකම් දෙනවා. මම කියන දේ තුල මගේ කියන දේවල් තුලට විවිධ වටිනාකම් දීලා තියෙනවා. හැම කෙනාම තම තමයි යව වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම වැඩි දේවල් රැකගන්න ඊට වඩා අඩු වටිනාකමක් දීපු දේවල් ගෝචර කරනවා ගොදුරු කරනවා. අන්නලා දුක් වෙවි හරි එහෙම කරනවා. දැන් ශරීරයට ආසාව වැඩි වුණොත් වැඩි වටිනාකමක් කයට දෙනවා. නිරෝගීව ඉන්න හැන්නම් කොච්චර හොඳද කියලා. අතේ තියෙන මුද්දටත් දෙනවා වටිනාකම. මේක රත්තරන් මුද්දක් මේක රත්තරන් බේස්ලට් එකක් ඔය ආදි වශයෙන් ගලගන්නවා. මේක රත්තරන් මාලයක්. ඒකටත් වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි ආරංචි වෙනවා දැනගන්න හැම වෙනවා කය ඇතුලේ පිළිකාවක් නැත්නම් මේ වගේ අමාරුවක් එනවා. ලොකු ආබාධයක්. දඹදියා මේකට බේත ගත්තොත් මෙන්න මේ ගාන යනවා. හැබැයි බේතේ ලක්ෂ මෙච්චර යනවා. දැන් මොකද කරන්නේ? වටිනාකම දීලා තිබිච්ච මුද්ද බේස්ලට් එක ඔක්කොම විකුණනවා. ඒක විකුණගන්නේ ඊට වඩා වටිනාකමක් දීලා තිබිච්ච කය රැක ගන්න. අනේ මගේ මුද්ද අනේ මගේ බේස්ලට් එක කියලා දුක් වෙනවා. මට මෙහෙම කර්ම රෝගයක් හැදුණානේ කියලාත් අඬනවා. ඒ රෝගී සුව කරගන්න අර වටිනා දේවල් ගේ දොර ඉට කලම් පවා උගත් තියනවා විකුණනවා. එහෙනම් ඒවට දීලා තින්නේ මගේ කියන ඒවාට දීලා තියෙන්නේ මම කියන ඒවාට දුන්නට වැඩියේ අඩු තැන. හැබැයි විවිධ තානාන්තර විවිධ මට්ටමේ වටිනාකම් දීලා තියෙන්නේ අපි. ඒ වටිනාකම් දුන්නේවා මේ විදිහට ගෙනිච්චට ඔය වටිනාකම් එක්ක සමහර ඒවා වහිනවා. සමහර ඒවා නැති වෙලා යනවා. සමහර වටිනා වස්තු වටිනා දේවල් හුරු පැහැර ගන්නවා. සමහර වටිනා දේවල් ලෙඩ දුක් හැදිලා විනාශ වෙනවා. සමහර වටිනා දේවල් වටිනාකම බහැලා යනවා.
මෙම නොඑක ආකාරයෙන් වටිනාකම බිඳෙනකොට Taman තිබ වටිනාකම වාගේම ශෝකෙකුත් එනවා. හැබැයි ප්‍රඥාවෙන් තොරනම් ඒක ශෝක පරිදේව දුක් දොමනස් උපායාසයන්ටත් මුල් වෙනවා. ඒතොර දකින්න ඕනේ. මම කියන එක රැකගන්න වටිනාකම් දීලා තියෙනවා. ඒ මම කියන්නේ ලෙඩ රෝග හැදෙන දෙයක්. ඉතින් හැම මොහොතක් ගානේ පෙළෙනවා. මට මොකක්වත් කරදරයක් වෙයිද? වටිනා දීප තරමට ඔහු අනිත්‍යයට ගොදුරු වෙලා. පෙළෙන ලක්ෂණයට ගොදුරු වෙලා ඉන්නේ. සියල්ල අනිත්‍යයි කිව්වට ඒ අනිත්‍යතාවය මොකද්ද කියලා අපි දකින්න ඕනේ. ඒ අනිත්‍යතාවයෙන් මිදෙන්න බැයිද කියලා දකින්න ඕනේ. ලෝකේ ස්ථිර නැහැ කිව්වොත් ස්ථිර නැති එකකින් මිදෙන්න අපිට බෑ. ස්ථිර නැති එක ස්ථිර නැතුවමයි. හැබැයි මේ අනිත්‍ය කියන්නේ අපිට අද පෙන්වන්න ලසන්නේ අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියලා. ස්ථිර නැහැ කියන එකක් තියෙනවා තමයි. හැබැයි ඒක අපිට මිදෙන්න පුළුවන් එකක් නෙමෙයිනේ. අනිත්‍ය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වටිනාකමක් දුන්නොත් තමයි අපි පෙලෙන්න පටන් ගන්න. යමකින් පෙලෙනවා නම් ඒ ලක්ෂණයටයි අනිත්‍ය කිව්වේ. දැන් හරි ගැඹුරු දෙයක් හොඳට හිතලා බලන්න. මේ ගැන හොඳට හිතලා බලන්න පුරුදු වෙන්න. යමක් අනිත්‍යයි. අනිත්‍ය දෙයින් මිදෙන්නේ කොහොමද? දැන් මේක හොඳට හිතලා බලන්න ඕනේ. අපි ඇසුරු කරගෙන ඉඳද්දිත් අනිත්‍ය වලින් මිදුන්නේ නැත්නම් දුකෙන් මිදෙන්නත් බෑ. යදා නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දුකෙන් මිදුනොත් නිවන. ඉන් ජීවත් වෙලා ඉන්නකන් දුකෙන් මිදීමකුත් තියෙනවා. අනිත්‍ය සත්‍යයෙන් මිදුනොත් තමයි දුකෙන් මිදීමකුත් එන්නේ. එහෙනම් දුකෙනුත් මිදුණා නම් අනිත්‍යවලුනුත් මිදුණා නම් එතන අනාත්මේනුත් මිදුණා. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොනවද කියලා හිතලා බලන්න ඕනේ. අවිද්‍යාව නිසා ගොඩනගා ගන්න කාරණා තුනක් තියෙනවා, ලක්ෂණ තුනක්. මෙන්න මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම. නිත්‍ය සුඛ අත්ත වශයෙන් සුභ වශයෙන් ගොඩනගන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව දුරු කළා විද්‍යාව පහළ වුණාම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දුරු වෙනවා. එහෙනම් ස්ථිර නැති ලෝකේ ස්ථිර කරන්න අපිට බෑ. අනිත්‍ය ලෝකේ අනිත්‍ය වලින් මිදෙන්න පුළුවන්. මේ ගැඹුරු තැනක් විග්‍රහ කරන්න හොඳට හිතලා බලන්න. ස්ථිර නැති ලෝකේ ස්ථිර නැති බවයෙන් මිදෙන්න බෑ. ලෝකේ ඇතුලේ ඉන්නකම්. හැබැයි අනිත්‍ය ලෝකේ අනිත්‍යතාවයෙන් මිදුණ හැකි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. රාතන් වහන්සේ බොහෝ කර දුකෙන් නිදහස්. උන්වහන්සේට අල්ප මාත්‍ර දුකක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි කායික දුක්ඛය. අනිත්‍යවල ඉන්නකන් තමයි මානසික දුක්ඛයෙන් පෙළෙන්නේ. වැඩි හරියක් ඉන්නේ මානසික දුක්ඛයෙන්. ලෝක සත්‍යෝ. ඒතර අනිත්‍ය නිසායි දුක. එහෙනම් අනිත්‍ය කියන්නේ මොකද්ද? දැන් හොයලා බලන්න ඕනේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා අට්ඨියති හරායති jigucchati අයං උච්චතානද්ද සබ්බ සංකාරිසු අනිච්ච සංඥා කිය. අනිච්ච සංඥා ඔය කාරණා තුනකින් දකින්න ඕනේ. එහෙනම් අනිච්ච සංඥාව දකින්නකොට පෙළෙන ලක්ෂණී යුක්තයි කියලා පේනම අනිච්ච සංඥාව විස්තර කරලා දෙන කාරණා තුනකින්. අනිච්චය කියන්නේ පෙළෙන හින්දා.
පෙළෙන ලක්ෂණයක් තියෙනවා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක්. ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල ඔක්කොම අල්ලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. මගේ කියලා. ඒත් ඒ බඩු ඒ තිබෙන තැන් වලමයි. මේ ගස් කොළන් ටික මගේ. එක්කෙනෙක් කියනවා. එක්කෙනෙක් ඒ මගේ කියන හැඟීමේ වෙන් වෙලා ඉන්නවා. ඒ ගස් කොළන් වලට මොකක් හරි කරදරයක් එනවා. එක්කෙනෙක් තැවෙනවා. ඒ මගේ කියලා බලාපොරොත්තුව තියාගෙන හිටපෙකනා තැවෙනවා. පෙලෙනවා. කවුරු හරි ගෙඩි කඩාගෙන ගිහිල්ලා ගස් වලට හානියක් කරලා ගිහිල්ලා දකින්න ගානේ හෙන හත ගහන්න ඕන කරපු අපරාධයට මගේ ගස් ටික කොච්චර අමාරුවෙන්ද වවා ගත්තේ කී කියනවා දුක් වෙනවා. විශාල පෙලීමක්. හැබැයි ඒකට මගේ කියවනේ මේක මගේ ගස්ද? නෑ ඒක මගේව නෙමෙයි. මගේ කියන සම්බන්ධයෙන් අදහස නැත්නම් එයා පෙලෙන්නේ නෑ. එහෙනම් පෙලෙන අර්ථයෙන් නම් අනිච්ච කිව්වේ. ඒ ගහ අනිච්ච වෙලා තියෙන එක අල්ලාගත්ත කියලාටනේ. දැන් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැඟවිච්ච අර්ථයක හැටි. ගහ අනිච්ච වෙලා තියෙන අල්ලාගත්ත කෙනාට. මොකක් නිසාද? පෙලෙන ලක්ෂණේ නිසා. මවමගේ කියන ලක්ෂණයෙන් අල්ලාගත්තාම ඒකට කරදරයක් එනකොට පෙලෙනවා. පෙලෙන ලක්ෂණයට කියනවා අනිච්ච. ඒ චන්දරාගයේ දුර වෙලා ගියාම පෙලෙන්නේ නැතුව ගියා නම් අනිච්ච වලින් නිදහස්. අනිච්ච යම් තැනකද දුක එතරම්. අනිච්ච අත්තරිච්ච තැන දුකෙන් නිදහස්. එහෙනම් අනිච්ච කියන්නේ ස්ථිර නෑ කියලා ගත්තොත්. ස්ථිර නැති එකක් ලෝකේ ස්ථිර කරන්න කිසි කෙනෙකුට බෑ. එහෙනම් කිසි කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න බෑ ලෝකේ ඉන්නකම්. මොකද ලෝකේ හට ගන්න සියලුම දේවල් ස්ථිර නෑනේ. යම් රූපයක් බැලුවා නම්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංකාරයක්, යම් විඥානයක් ගැන හිතලා බැලුවා නම් ඒක ස්ථිර නෑ. ඉතින් ස්ථිර නැති එක නම් අනිච්ච. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික රහතන් වහන්සේලාට තියෙනවා. අනිච්චවල ඉන්නකන් දුකෙ මිදෙන්න බැයි නා යද අනිච්චං තන් දුක්ඛං කියනකොට. යමක් අනිච්ච නම් ඒක දුකයි කිව්වනම්. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම දුක්ඛස්කන්ධයේ දුකයි කියලා කියනවා. ඒ දුකෙන් නිදහස් වෙනවා කියන එකටපත් වෙන්න බෑ. පැවැත්මේ ඉන්නකම්. හැබැයි පැහැදිලිව දන්න දෙයක් තියෙනවා. විශාල දුකෙන් නිදහස් වීමක් රහතන් වහන්සේ ලබනවා. දුක්ඛ නිරෝධය ප්‍රත්‍යාස කරනවා. එදා රහතන් වහන්සේට අඬන්න ශෝක වෙන්න දෙයක් නැහැ. එහෙම ශෝකයක් එන්නේ නැහැ. දුකක් එන්නේ නැහැ. එනම් පෙලෙන්නේ නැති නිසා මේ දුක එන්නේ නැත්තේ. පෙලෙන ලක්ෂණේ මිදිලා. අති සූක්ෂම තැන. දැන් මරා දමනවා කිව්වත් රහතන් වහන්සේ නම් පෙලෙන්නේ නැහැ. ඉතින් ඔය බොරුවට රහත් වෙලා ඉන්නේ පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. එහෙම එකක් කළොත් තමයි පෙලෙනවද නැද්ද කිය. රහත් ඵලයේ තියෙන ස්වභාවය හරියට දන්නේ නැතුව තම රහත් කියලා නිකන් කියා ගන්න අයත් ඉන්නවා. හතුරේ කැවිදිලා පපුවට පිහියක් තියලා තද කරන්න හදනවනම් වටපිට බලලා පිහිය ඉස්සුවනම් අයින්ද. දැන් මේ මරන්නමයි හදන්නේ කියලා විශ්වාස වුණා නම් පොඩ්ඩක් ආ පිළිෙන්නේ නැත්නම් රහතන් වහන්සේගේ ස්වභාවය. සියල්ල අනිත්‍යයි කියලා අත්දැකලා ඉවරයි. නිදහස් වෙලා. හැබැයි එතෙන් එනකන් අරිහත් කියලා නම් සම්මත කරන්න බෑ. මාර්ගයේ වැඩෙන්න පුළුවන්. මානව උද්දාච අවිද්‍යාව සම්පූර්ණයෙන් සංසිඳිලා ගියා නම් අන්න එහෙම කෙනෙක් වෙනවා.
පැරණි කතාවක් තියෙනවා ලස්සන කතාවක් ඔය සඳහා. කැලෑවක එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා හිටියා ගල් දෙනක. එක්තරා හොරු කණ්ඩායමක් හොරකම් කරගෙන කැලේට ඇවිදිලා. මේ ගල් දෙන ගැන ඉස්සර දන්න කට්ටියක්. රාත්‍රියේ මේ ගල් දෙන්නට ඇවිදිලා. අර හොරකම් කරගත්ත බඩු පොට්ටනිය එක තැනකට දාලා ගොඩ ගැහුවා. කරුවලේ පේන්නේ කෙනෙක් එතන ඉන්න බව. නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න කෙනෙකුට දැනෙන්නේත් නැහැ. ඇඟට විනාශයක් කරන්නත් බෑ මොනවද දැම්මත්. අර බඩු පොට්ටිනිය වලට සාතන් වහන්සේ වැහුණා. දැන් හොරු කට්ටිය ඔක්කොම කතා වෙනවා බෙදා ගන්න හැටි කරගන්න හැටි ගෙනාව දැන් ඔක්කොම. ඔය අතර රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ඉවත් වෙලා නැගිටින්න බලනකොට බඩු පුට්ට වලින් ගොඩ ගහලා ඇඟ හැමතැනම හිර වෙලා. ඒවා ටිකක් එහාට මෙහාට කරලා නැගිටිනකොට අර මිනිස්සු දැක්ක හොරු දැක්කා. මේක හාමුදුරුවනේ මෙතන ඉඳලානේ. අපි කියාපුවා ඔක්කොම හයිදලා. දැන් මේක ගියොත් එහෙම රාජපුරුෂයින්ට දැනුම් දෙනවා විස්තරේ. දැන් දුන්නොත් අපි ඔක්කොම හොරකම් කරලා ඉවරලා අපිට දඩුවා විඳින්න සිද්ධ වෙනවා. රාජපුරුෂයන්ට කොටු වෙනවා. කරන්න තියෙන එකම දෙයයි. අපි මේකම මරමු. අර හොරු පිස එකලා කතා වෙනවා. ඒ පිරිසම තීරණය කළා මේ හාමුදුරුවෝ මරන්න. මරලා දාලා යන්. ඒතර දැක්ක කෙනෙක් කවුරුවත් නැහනේ. හොරු ගැන දන්න කෙනෙකුත් නැහැ. මේ මරන්න කතා වෙනකොට උන්වහන්සේ ඒත් නිහඬව ඉන්නවා. කිසිම භයංකර භාවයක් මොකුත් දැනීමක් නැහැ. අර හොරු පුදු වේලා බලා ඉන්නවා විතර ඉස්සර එහෙම නෙමෙයි. යම් කෙනෙක් මරන්න නිගමනය කරා නම් ඉන්න ඉදිරියේ කිව්වා නම් එහෙම. මල මුත්‍රා ගිහිල්ලා ලේ බඩ ගිහිල්ලා ඒ තරමට සමාව ඉල්ලලා භයානක විදිහට කෑ ගහනවා ජීවිත දාන්න ඉල්ලලා. මේ භික්ෂුව මහා බුදුම කෙනෙක්නේ බයක් ගෑවිලවත් නැහැ. අපි මේ ඔක්කොම කරන්නේ බයට. මේ භික්ෂුව බය නැත්තේ මොකද? ඉතින් අහනවා. ඔබට බය හිතෙන්නේ නැද්ද මෙහි මරන්න අපි කතා කරනකොටවත්? ඉතින් මරන්න කතා කරන්නේ ඉතින් මරලා දාලා යන්නකෝ. මට ප්‍රශ්නයක් නැහැ කිව්වා. අර හොරු කතා වෙනවා මේක පුදුම දෙයක්. අපිට මේ බයත් ඇතිගැන්මක් නැතුව ඉන්න ක්‍රමවේදයක් තියෙනවා මේක අපිට කොච්චර වටිනවද? මේ හොරු උනාට හොරකම් කරලා සසරේදී හේතු වාසනා තියෙන පිරිසක්. ඊට පස්සේ අහනවා ඇයි බය නැත්තේ? මරන්න හැදුවත් බය නැති වෙන ක්‍රමයක් තියෙනවා නම් මොකක්ද ඒ ක්‍රමී? ඒක ඔය අසත්පුරුෂ ගති වල කරන හොර වැල කංචා කරන උඹලට ඒක තෝරාගන්න බෑ වැටහෙන්නේ නැහැ. ඒක නෙමෙයි අපි වාගේ පැවිද්දට එන්න ඕනේ. ඒ පැවිදිව මේ ජීවිතය ගත කරන අයටයි ඒක වැටහෙන අවස්ථාවක් තියෙන්නේ. ඒ ධර්මයේ උඹලට තේරෙන්නේ නැහනේ. අර හොරු කාණ්ඩි කියන්න පටන් ගත්තා. අපි මෙච්චර කල් ඉන්නවා අපි මෙච්චර මොන දාමරිකම් කරත් අපි බයයි. බය නැති කරගන්න මාර්ගයක් තියෙනවා ඒක අපිට ඔක්කොට වඩා හොඳයි. අපි මේ හොරකම් ඔක්කොම මෙයින්ම නවත්තනවා. ඒ ක්‍රමයේ අපිට දෙන්න අපිව පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කළා. ඊට පස්සේ උන්වහන්සේ අර හොරු කණ්ඩායම පැවිදි කරගෙන ඒ හොරු කණ්ඩායම මහා දරුන් වහන්සේලා ඉදිරියට එක ගිහිල්ලා පැවිදි උපසම්පදාව ලබා දීලා කර්මස්ථාන දීලා අනුගමනය කළා ඒ හොරු ටික ඔක්කොම රහතන් වහන්සේලා වුණා. මරණ බයත් අත්හැරිලා ගියා. එහෙනම් මේක හරි ගැඹුරු වටිනාම තැන. අනිත්‍ය යම් තැනකද දුක ඒතර දුකේ නිදහස් වෙන්න බෑ අනිත්‍ය වල ඉන්නකම්. එහෙනම් මොකේද අනිත්‍ය කිව්වේ? යමෙක් පෙළෙනවා නම් යම් යම් දෙයකින්. අන්නේ පෙළෙන වේදනාවක් තියෙනවා. ඒ පෙළෙන දෙයක පෙළෙන ස්වභාවය නැතුව නෙමෙයි. වැඩි හරියක් පෙළෙන්නේ අපේ මනස. ගත පෙළෙනකොට මනස හුඟා පෙළෙනවා. ඒ මනස පෙළෙන නිසා තමයි මැරෙනවට බය.
විශාල බයක් ඇතිගැන්මක් ඉන්නේ මරණ බයක් එන්නේ හිතට හිදිලා නෙමෙයි, ගතට හිදිලා නෙමෙයි. හිත පෙලිලා. මරන්න හදනකොට තා පොඩ්ඩක් හරිදුන්නේ නැහැ. හැබැයි වල මුත්‍රා ගිහින් ඉවරයි කඩුව උස්සනකොට. ආයුධය දැක්කනම් මරණ ලැබීම හදන්න කියලා දැක්කනම් විශාල බයකින් පෙලෙනවා. අන්නේ පෙලෙන එක තමයි අනිච්චය. එන කායික ආබාධේ කායික රෝගාබාධයට වැඩිය හුඟක් පෙලෙන්නේ මානසික වශයෙන්. හිදෙනවට බයයි. කැඩෙනවට විදෙනවට බයයි. විනාශ වෙනවට බයයි. ඒක අස්ථාන බයක් හදාගෙන තියෙනවා. අස්ථාන වියකින් පෙළෙනවා. බොහෝ කොට වෙලා තියෙන්නේ ඒකයි. අපි විසින් ගොඩනගාගත්ත බයක් තියෙනවා. සිදීම වේදනාව පිළිබඳ ගොඩනගාගත්ත බයක්. මරණ බය කියන්නේ හිදෙන බය නෙමෙයි. හිතෙන් ගොඩනගාගත්ත පිළීමක්. අන්නේ පිළීම රහතන් වහන්සේ දුරු කරලා තියෙන්නේ. එහෙනම් මරන්න හැදුවට හිදෙන්නේ නැහැ. කායික රිදීම තියෙනවා. හැබැයි ඒ රිදීම එක්තරා සීමාවක් තියෙනවා. ඒ සීමාව උන්වහන්සේලා ඉවසනවා එක හැටි දැකලා. ඒ රිදීමෙන් පෙලෙන්නේත් නැහැ ඒ නිසා. යම් කිසි පෙලීමක් ඇද්ද අට්ඨියති කියවන්නේ පෙලීම. ඒ පෙලෙන ලක්ෂණේ තියෙන අවිද්‍යාවත් එක්ක. එන අනිච්ච වැදිලා තියෙන්නේ අවිද්‍යාව එක්ක. ස්ථිර නැති ස්වභාවය වැදිලා තියෙන්නේ ලෝකෙත් එක්ක. ලෝකේ යමක් ස්ථිරව පිහිටලා නැති එක ඇත්ත. ඒතන් අද්දුවම්. ඒතන් අනිච්ච තව එකක්. අනිච්ච එකක් අද්දුව එකක්. අනිච්ච කියන්නේ මේ පෙළෙන ලක්ෂණේ. එන හැම වෙලෙම දකින්න ඕනේ. මොන මොනෙන් පෙළෙනවද? පෙළීමේ දුකක් එනකොට මෙන්න මේ පෙළෙන එක තමයි මේ අනිච්ච කියන්නේ. අපි පෙළෙනවට කැමති නෑ. ආස්වාදයට කැමති. ආස්වාදයට කැමැත්ත තියෙනකොට පෙළෙන්න අකමැති. පෙළෙනකොට වේදනාව වැඩි. දැන් හොඳ ලස්සනට බොහොම ආදරයට හදන ළමයෙක් ඉන්නවා. ඒ පළවෙනි පෙළේ දෙවෙනි පෙළේ කියන පන්තියක ළමයි. පළි කියන්නේ සමාජ තත්වයන්. ඒ වගේම හතරවෙනි පන්තියේ කියන දුප්පත්ම ළමයෙක් ඉන්නවා. ඒ ළමයින්ට කවුරුවත් සලකන්න හුරුතල් කරන්න කවුරුවත් නැහැ. වෙලාවට කන්න බොන්න දෙන්න බඩිකිනි බලන්න කවුරුවත් නැහැ. නිදි කරවන්න කවුරුවත් නැහැ. ඔය දුගී මගී යාචකාදීන්ගේ ළමයි. එයින් කාගෙන් හරි මොනවා හරි ඉල්ලගෙන කනවා. සමහර අය බැලලත් පල්ලනවා. මෙයාට වරෙන් කාලඵලයන් කියලා එහෙමත් දෙනවා සැර කරලත් දෙනවා. අසභ්‍ය වචන වලින් බයිනවා. අම්මා තාත්තලාත් බයිනවා. මොන් හදලා තියෙන මොන්ගේ අම්මලා තියෙන කැතකම ඔය ආදි වශයෙන් බයිනවා. ඒ මොනවා කිව්වත් ඌ පෙලෙන්නේ නැහැ. කන්න දුන්නො hina වෙලා කාලා යනවා. අර පළවෙනි පෙළේ දෙවෙනි පෙළේ ළමයි හදනවා. මගේ රත්තරන් බේබි එන්නකො මගේ වස්තුවේ කී අලු එහෙම අත ගාලා අනේ මගේ රත්තරන් බේබි කණ්ඩ පොඩ්ඩක් කවනවා. හරි හුරතල් වේවි කන්නේත් ඒක කන්න කැමැත්තෙන් කන්නේ නැහැ කැමැත්ත පෙන්නන්නේ නැහැ. කවිය කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අඬාගෙන දුවනවා දවසක් අඬන්න ඇති මට බැන්නා කිය. කාපන් කිව්වොත් එහෙම ඒ වචනේත් ඇති අඬන්න. මෙන්න මේ වගේ සමහර අය ඉන්නා මේ පෙරෙන ලක්ෂණය තුලින් නොපෙලීමේ ආස්වාදයක. ඒකත් මනස බැඳිලා තියෙන අවිද්‍යාවෙන් බැඳගත් නිගමනයක්. ලෝකේ සුවයක් හොයාගෙන ගිහින් සුවයට බැඳිලා ඉන්නවා. ඒ කෙනාට ඒකට විරුද්ධ දෙයක් වෙනකොට පෙලීම වැඩි.
මේවා මානසිකයි. කායික පිළීම වලට වැඩි තියෙන්නේ මානසික පිළීම. මිසා ලෝක සත්වයන් අතර හුඟා දෙනෙක් මේ මානසිකව පෙළෙනවා, මානසික රෝගීන් වෙනවා. සමහරවල්ලාට වහබනවා. ඇයි වහබිව්වේ? කවුරුවත් ගැහුවද? රිදෙනවද? ඔළුව කකියනවද? බල රිදෙනවටද? කකුල කැක්කුමටද? නෑ, එහෙකටවත් නෙමෙයි. එහෙනම් මොකටද? මම බලාපොරොත්තු වෙච්ච මගේ හීනේ කඩාකප්පල් වුණානේ. මොන හීනේද? අහසේ මාලිගාවක් මවාගෙන හිටියා. දෙන්නේ යාළු වෙලා ඉඳලා තරහ වෙලා. දැන් එහෙකට එකෙකුට ඇති වෙන වේදනාව මානසිකයි. කායික වශයෙන් එහෙකට පොඩ්ඩක්වත් හිදිලා නැහැ. අපි දෙන්න කසාද බඳින්න කැමති, අම්මලා තාත්තලා දෙපැත්තෙම කැමතිනේ. අපිට කසාද බැඳුවොත් එක එක්ක සලකන්නේ නැහැ, ඉන්නත් එපා කියනවා. දැන් මොකද කරන්නේ? දෙන්නම එකලා වහබිලා මැරෙමු කියලා තීරණයක් කරනවා. කායට හිදිලාද? නෑ, හිතට හිදිලා. ඉන්න ගේ දොර හදාගෙන ඔක්කොම ඉන්න. අපිට නම් හොඳ ගෙයක් දොරක් තියෙනවා, ඔක්කොම තියෙනවා කියලා ඉන්නවා. ඔන්න හතුරු පිරිසක් ඇවිදිලා අපේ ජාතියට සම්බන්ධ නැහැ, මේක අපේ ජාතියේ ගමක් කියලා පන්නන්න හදනවා. ඔක්කොම දාලා යණ්ඩයි සිද්ධ වෙලා තියෙන්නේ කියනවා. මෙච්චර කාල හදාගත්ත දීපොළ දාලා අපිට යන්න උනගේ පපුව බදාගෙන හූල්ලනවා. අපිට වෙච්ච අපරාධයක් කියලා. සිදිලා තියෙන්නේ ගතට නෙමෙයි, හිතට. අනේ මෙච්චර මහන්සිලා ඉගෙන ගත්තා. අද ලකුණු වලට ප්‍රතිඵල එන දවස මම පේල්නේ. මං හිතුවේ නෑ මට මෙහෙම විදිහට මං ඔක්කොම වැඩ ටික පේල්නේ. මං නම් හිතුවේ A level සමත් කියලා, O level සමත් කියලා මෙහෙම ඉදින් තම හිතනවා. මම හීනවා මම හිටියේ මේ සැරේ සමත් වෙලා මම විශ්වවිද්‍යාලයට යන්න මම පාස් වෙලා ඇති කියලා. බලනකොට මට සාමාන්‍ය සාමාර්ථයක්වත් නැහෙනි. මීට වඩා හොඳයි වහබීලා මැරෙන්නේ. ඒ සමහර කෙනෙකුට මෙහෙමත් හිතෙනවා. හිදිලා තියෙන්නේ අදට නෙමෙයි, හිතට. සියදිවි හානි කරගන්න අවස්ථාවට ගෝචර වෙච්ච 100ක් කරගෙන පරීක්ෂණයක් කරුවොත් එහෙම මැරෙන්න ඉස්සෙල්ලා. ඇයි උඹ සියදිවි හානි කරගන්න තීරණය කළේ? 99%කට වැඩි තියෙන්නේ 100%ක මානසික රෝග වලට මිසක්. මට මේ ඔළුව කැක්කම ඉවසන්න බැරි හින්දා මේ සියදිවි හානි කරගන්නවා, බඩේ කැක්කම ඉවසන්න බැරි හින්දා හානි කරනවා කියන බොහොම කලාතුරකින්. එහෙම දෙයක් අහන්නත් නැහැ. එහෙනම් මේකෙන් දකින්න අපි වැඩි හරියක් අනිත්‍යතාවයටපත් වෙලා තියෙන මානසික වශයෙන් අවිද්‍යාව මුල් කරගෙන තියෙන පිළීම්. අපි වටිනාකමක් දීලා විවිධ හේතු මත වටිනාකම් දෙනවා ලෝකෙ මේ පැවැත්මට. පැවැත්මේ සුවතෙන් හොයනවා. සුව ස්වභාවයන් බලාපොරොත්තු වෙනවා. තත්ත්ව ආනාන්තර බලාපොරොත්තු වෙනවා. කුලමල තත්වයන්ගේ උසස්කම් බලාපොරොත්තු වෙනවා. සමාජීය ගරුණම්බු බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ જાතියේ විවිධාකාර තත්ත්වතානාන්තරයන් බලාපොරොත්තු වෙන ඇති කරගත්ත දෙයක් තියෙනවා. චන්දරාගයෙන් බැඳිලා. ඒ බැඳිලා ඉන්නේ යම් තරමටද ඒ තරමටම අනිත්‍ය ලක්ෂණේ දුක උහුට එනවා. ඒ කියන්නේ උහුට පෙළෙන ලක්ෂණේ යුක්තයි. දැන් මේ පිළීම ඔහු ගොඩනගාගත් එකක් නිසා, අවිද්‍යාවේ නිරීර්ණයක් නිසා ගොඩනැගිච්ච දෙයක් නිසා. ඕකේ යථාර්ථයේ බලපුවාම ඒකේ ස්වභාවය මේක කියලා තේරුම් ගන්නවා. තේරුම් ගත්තාම එයා දකින්න මම පෙරිලා වැඩක් නැහැ නේ. පෙරුණා කියලා මොනවා කරන්නද? මේ ලෝකේ හැටි මේකනේ. ලෝකේ ස්වභාවයක් තියෙනවා, මං ඊට විරුද්ධව වැඩ කරන්න හදනවා. අවිද්‍යාවෙන් හටගත්ත ලෝකේ ලෝභ දේශ මොහෙන් ගොඩ නැගිලා. ලෝභ දේශෙන් මොහෙන් ගොඩ නැගිච්ච සත්‍යය ලෝකේ ඉන්නවා. මම එයාගෙන් යුක්තියක් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනවා. එහෙම අය සමග සතුටින් සාමීන් ජීවත් වෙන්න හිතනවා. දැන් මේ මම බලාපොරොත්තු වෙන්නේ හරියන දෙයක්ද? මේ ලෝකේ පහළ වෙලා තියෙන අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද කියලා බලනකොට අවිද්‍යාපත්‍ය සංඛාරාවලින් පහළ වෙච්ච જાති නේද මේ තියෙන්නේ කියලා දකිනවා. එහෙනම් ඒව ඇසුරු කරන මානසිකත්වයෙන් තවදුරටත් අවිද්‍යාව සහගතව පහළ වුණාම ඒ බඳු අය අතරේ බඳු ස්වභාවයන් අතර
අපි බලාපොරොත්තු වෙන සැනසීම කොහේ තියෙන්නේ? එක එක ආත්මලාභයෙන් කුරල් කා ගන්න ලෝකයක් හැදුනා මිස අනිකන් අහලා හෝ තමන්ගේ ආස්වාදයන්ට ගෝචර කරගන්න ලෝකයක් හැදුනා මිස වෙන මොන જાතියේ ලෝකයක්ද හැදිලා තියෙන්නේ කියලා. යථාර්ථයේ දකින්නකොට අන්න එහෙම ලෝකයක් එක්කලා සැනසුම හොයන්න යන්නේ නැති බලාපොරොත්තුවක් එනවා. ඒ වාගේ ලෝකයක් තුළ මොනතරම් අවිද්‍යාව සහගත වෙලද්ද? සැනසුම හොයාගෙන එහෙම ලෝකයක් පරිහරණය කරනවා නම් මෙන්න මේ අදහස එනවා. මේ අදහස ආවේ නැත්නම් දකින්න අනිච්ච වැටහිලා නැහැ තව. මේ පෙලෙන්න හේතුව තව දැකලා නැහැ. මේ චන්දරාගයෙන් මුලාව නිසා අවිද්‍යාවෙන් වහගත්ත මේ தත්වෙන් තව වැහිලා නෙමෙයි ඉන්නේ. ඒ අවිද්‍යාව නිසා මේක තැනක් දීලා තියෙනවා. ලෝකේ හරි වටිනවා කියලා. ඒක තමයි තරංගයෙන් බේරෙන්න බැරුව ඉන්නේ. ඒකෙන් ජයග්‍රාහී තැනක් බලාපොරොත්තුව ඉන්නවා. විවිධ ආස්වාදයන් හොඳයි කියලා තැනක් දීලා ලකුණු දීලා ඒවා බලාපොරොත්තුෙන් ඒකේ රඟබලලි තරඟ කරනවා. ලැබුණාම උද්දාම වෙනවා. මේ සියල්ල අවිද්‍යාවේ වැඩපිළිවෙලක් නේද කියලා යථාර්ථයෙන් දකින්න දවසක් එනවා. අන්න එහෙම දකින්නකොට මොකද වෙන්නේ? Tamanටම තේරෙන්න පටන් ගන්නවා යමක චන්දරාගයක් ගොඩනැගෙනකොට අවිද්‍යාවේ නිගමනයක් නේද මේ ඉන්නේ කියලා. එහෙනම් ඒකේ විද්‍යාව මොකද්ද? චන්දරාගයේ ගොඩනැගුණේ භයානක පැත්තක් කියලා දකින්න ඕනේ. ඒක ඉන්නේ ආස්වාද වශයෙන්. ආස්වාද වශයෙන් එන භයානක පැත්ත දකින්න පුරුදු වෙන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා. දුක්ඛම් බයට්ටේන බයාර්ථයෙන් දකින්න. මොකක් නිසාද? ඔන්නේ ආස්වාදයට කොටු වෙලා ආස්වාදයේ ලවා ගැනීමට යම් කිසි දෙයක් එකතු කළා නම් කැඩෙන බිඳෙන විනාශ වෙන දේවල්ම එකතු කළා. කඩන බිඳින විනාශ කරන දේවල්ම එකතු කළා. කැඩී බිඳී විනාශ වී යන දේවල්ම එකතු කළා. හොරු පැහැර කරන්න මංකොල්ල කන ඒවට ගෝචරෙන් දේවල්ම එකතු කළා. විවිධාකාර ලෙඩ රෝග වලට භාජනය වෙන දේවල්ම එකතු කළා. උත්සාහයෙන් වීරියෙන් පෝෂණය කළ යුතු දේවල්ම එකතු කළා. මේ ආදී වශයෙන් විවිධාකාර කම්කටොළු වලින් පෝෂණය කර ගොඩනගිය යුතු සැකිය යුතු පෝෂණය කර යුතු දේවල්ම තමයි එකතු කළේ. මෙන්න මේක බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉපදීම ධර්මතාවයකට තියෙන ලෝක සත්‍යය උපතර හේතු වෙන දේවල්ම පතනවා. යමක් උපන්න නම් ඒවට උරුමයක් තියෙනවා වැහැරෙනවා. ඒ නිසා වැහැරෙන දේවල්ම ලබලා ඉන්න ලෝක සත්‍යය. ඒ වැහැරෙන දේවල්ම බලාපොරොත්තු වෙනවා. උපතකින් හොඳ දෙයක් කියලා බලාපොරොත්තු වෙන වැහැරෙන විනාශ වෙන දෙයක්. ලෙඩ හැදෙන කයක් හොඳයි කියලා ගත්ත ලෝක සත්‍යය. ලෙඩ හැදෙන දේවල්ම හොඳයි කියලා ගන්නවා. මැරෙන කයක් ඇති ලෝක සත්‍යය. මැරෙන කයවල්ම හොඳයි කියලා ගන්නවා. මැරෙන දේවල්ම හොඳයි කියලා හොයනවා. ශෝකයේ හේතු වෙන දේවල් වලට කොටු වෙලා ඉන්න ලෝක සත්‍යය. ශෝකයේ හේතුකාරක වෙන දේවල්ම කොටු කර ගන්නවා බදා ගන්නවා. මේ ආදී වශයෙන් විවිධාකාර දුක්ඛම් කරලු ගෝත්‍ර වේල ලෝක සත්‍යය. ඒ බඳු විවිධාකාර දුක්ඛම් කරලු ගෙන දෙන දේවල් බදා ගන්නවා. ඒවා මම කරගන්න උත්සාහ කරනවා. බැරි උත්සාහයක යෙදিলা අනන්ත දුකක් විඳිනා පෙළෙමින්. මෙන්න මේ පෙළීමට කියනවා එකතු කරගෙන තියෙනවා පෙළෙනේවා. අනිච්ච ලස්සනේ යුක්තයි. එහෙනම් පෙළෙන එකේ මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථය දකින්න මොකද කරන්න ඕනේ? අනිච්ච ස්වභාවයත් ලෝකේ යථා ස්වභාවය දකින්න ඕනේ. අනිච්ච වැටහෙන්න නම් මොනවද දකින්න ඕනේ? අසාර ලෝකේ ස්වභාවය හොතර මනසේ මෙනෙහි කරන්න ඕනේ. අවිද්‍යාව සහගත ලෝකේ ගොඩ නැගෙන හැටි දකින්න ඕනේ පරිච්ඡසමුප්පන්නෝ. අවිද්‍යාවෙන් ලෝකේ ගොඩ නැගෙනකොට
ලෝකෙට තැනක් දෙන වටිනාකමක් දෙන මානසිකත්වයෙන් අවිද්‍යාව ගොඩනැගිලා තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕනේ. අපි ළඟ අවිද්‍යාව කොච්චර තියෙනවද කියලා අපි දැනගන්නේ මොකෙන්ද? අපි ලෝකෙට දෙන වටිනාකම දෙන මානසිකත්වයෙන්. මේ දේවල් තියෙනවා නම් කොච්චර හොඳද? මේවා කොච්චර වටිනවද? මේ ආදි වශයෙන් මානසිකත්වයෙන් විවිධ පැවැත්මන්ට තැනක් දෙනවා. අන්නේ වටිනාකමල දීලා තියෙන තැන කොච්චර බලවත්ද? ඒ තරමට ඔහුට අවිද්‍යාව බලවත්. සමහර වෙලාවට වටිනාකම අඩු වෙලා තියෙන කට්ටිය ඒවා වටිනවයි කියලා වර්ණනා කරන අයගේ කීම් අහලා නැවත වටිනාකම වර්ධනය කරගන්නවා. ඒ කියන්නේ අවිද්‍යාව අනුසය තිබිලා මතු වුණා. අසත්පුරුෂ සේවනයේ නිසා. මෙන්න මේ ආකාරයෙන් අවිද්‍යාව තෝරා ගන්න ඕනේ. අසත්පුරුෂ සේවනයෙන් නුනුවණින් මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව වර්ධනය වෙන හැටි යලි යලි ගොඩ නැගෙන හැටි දකින්න ඕනේ. ඥානවන්තව බැලීමෙන් සත්පුරුෂ ආශ්‍රයෙන් අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් හැටි දකින්න ඕනේ. අවිද්‍යාව නිරෝධ කළොත් දැනගන්නේ කොහොමද? ලෝකෙට දුන වටිනාකම බිඳුවර බහින් දවසක් එනවා. ලෝකෙට වටිනාකම් දෙන මුලා මානසිකත්වයේ නැති වෙලා යනවා. ඒ මට්ටමට විද්‍යාව පහළ වෙනවා. ඒ මට්ටමට අවිද්‍යාව දුරු වෙනවා. එහෙනම් අවිද්‍යාව දුරු කරගන්න යමක් කළ යුතුද? අන්න ඒක තමයි කළගත යුතු දේ. ධර්මතාවය හරියට පේන්න ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵලය ගෙනල් දෙනවා ඊට පස්සේ. කොහොමද? අවිද්‍යාව යම් තරමක් නිරෝධ වුණා නම් ඒ අවිද්‍යාවෙන් වටිනාකම දීපු වටිනාකම අඩු වෙන තරමට ඒ නොවටිනා දේ ගැන හිතන්න කියන කරන ක්‍රියාකලාපේ නවතිනවා. ඒ අවිද්‍යාව සහගතව වටිනාකම් දීලා කරන කියන හිතන ඒවා නෑ දැන්. ක්‍රමෙන් අඩු වෙනවා. මේකට කියන අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා. සංඛාර නිරෝධ වෙන හැටි ඔය. ඒතර මොකද වෙන්නේ? සංඛාර ආහාර කිරින බලවත් වෙන විඥාන වලට ආහාර නැහැ. ආහාර නිරෝධය නිසා විඥාන නිරෝධ වෙනවා. එහෙනම් විඥාන වලට ආහාර හිතවිලි ක්‍රියා වදන්. කෙබඳු ඒවද? අවිද්‍යාව සහගත හිතවිලි ක්‍රියා වදන්. අවිද්‍යාව සහගත විඥාන වලට ආහාර. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න විඥාන කොටසක් තියෙනවා. ඒක අවිද්‍යාව සමග යෙදෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා ආදි වශයෙන් ගන්නකොට අවිද්‍යාව සම්පයුත්තා. සංඛාර පත්‍ය විඥාන සංඛාර සම්පයුත්තන් කියලා සම්පයුත්ත පරිච්ඡසමුපාද ක්‍රමය කියලා එකක් තියෙනවා. මේ අවිද්‍යාව සමග යෙදෙනා මේ විදිහට උපාදානෙට එනකම්. එකටම ගොඩ නැගෙනවා. මෙන්න මේ ගොඩ නැගින එකේ අවිද්‍යාව නිරෝධ කළොත් එහෙම විඥාණයට අවිද්‍යාව සහගත බවින් මිදෙනවා. විපාක විඥාණය ඉතුරු වෙනවා, කර්ම විඥාණය නවතිනවා. නිරෝධ වෙනවා. එනකේ ධර්මතාවය. අවිද්‍යාව දුරු වුණොත් ධර්මතාවය ඒකයි. විඥාන නිරෝධන නාම රූප ගොඩ නැගින්නේ නැහැ. ඒක අවිද්‍යාව සහගත විඥානීය ස්වභාවයක් තමයි අවිද්‍යාවට අනුකූලව නාම රූපයන්ගේ ගොඩනගා දීම. ඒ මානසිකත්වයේ නාම රූප බැහැගන්නේ නැහැ. ඒකයි ගොඩ නැගින්නේ නැහැ කිව්වේ. කර්ම භවයක පිහිටන්න ඕන කරන අදහස් ගොඩ නැගින්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වේ මානසිකත්වයේ ගොඩ නැගින්නේ නැතුව යනවා. විඥාන අවිද්‍යාවෙන් තොර වුණාම. ඒතොර ඇසකන දිවනාසයේ ශාරීරිය කියන ඉන්ද්‍රියන් වශයෙන් සංවරව තියෙනවා මිස අර නාම රූපයන් පසුපස හඹා යන ඒවා හොයා යන ආයතන බවටපත් වෙන්නේ නැහැ. ඔකට කියනවා සලආයතන මෙලෝදිම නිරෝධ වෙනවා. ඉන්ද්‍රිය තියෙනවා. ආයතන බවින් නිරෝධයි. ඒතොර මොකද වෙන්නේ? අවිද්‍යාව සහගත වටිනවයි කියලා අදහසින් ස්පර්ශයක් කළා නම් දැන් ඒ අදහස් ඉවරයි. එහෙම ස්පර්ශ වෙන ධර්මයක් ලෝකයෙන් ඇසුරට ගන්නෙ නැහැ.
එබඳු ලෝක ස්පර්ශයෙන් නිදහස් මනස. අන්න එතකොට අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගන්නේ සංස්පර්ශ කියන ඒවා. සංස්පර්ශ හටගන්නේ නැතුව යනවා. අවිද්‍යාව සහගත නැත්නම් ස්පර්ශ විතරයි තියෙන්නේ, සංස්පර්ශ නැහැ. අවිද්‍යාව සහගත ස්පර්ශ තිබුණොත් ඒවට කියනවා සංස්පර්ශ. එතකොට ඒකෙන් බිහි වෙනවා එකක්. අවිද්‍යාව සහගත වින්දනයේට කියනවා සංපාසජා වේදනා. අවිද්‍යාව දුරු කළොත් ඒක වේදනා මාත්‍රයක් විතරක් වෙනවා. සංපාසජා වේදනා ගොඩ නැගින්නේ නැහැ. දැනගෙන හිටියල් නැතත් සිද්ධිය ඔහොමයි යන්නේ. සංපාසජා වේදනා තිබුණොත් තමයි වේදනාපච්චය තණ්හා කියලා ඊළඟට භවයට බැඳෙන්නේ. බැඳෙන මානසිකත්වයේ ගොඩ නැගින්නේ. එහෙම නැත්නම් ඒ තණ්හා ගොඩ නැගින්නේ නැහැ. ඒතොර තණ්හාපච්චය උපාදාන කියන එක ඇති වෙන්න විදිහක් නැහැ. ඒ අවිද්‍යාව දුරු වෙච්චාම උපාදානිය ගොඩ නැගින්නේ නැහැ. ඒතර උපාදානපච්චය භවෝ කියන අවිද්‍යාව නිසා ගොඩ නැගිච්ච භවක් තිබෙනවා කර්ම භවක්. දැන් මේ භව ගොඩ නැගින්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඔය කර්ම භවයෙන් නිදහස්. අන්න කර්ම භවයෙන් නිදහස් වුණා නම් උප්පත්ති භවයට හේතුකාරක වෙන කර්ම භවයේ දැන් ගොඩ නැගින්නේ නැත්නම් මොකද වෙන්නේ? ඕට මතු භවයකට හේතු වෙන පුනර්භවයකට හේතු වෙන්නා වූ කාරණේ එතනින් ගැලවිලා ගියා ඉවරයි. ඒ අවසාන ජාතිය. අයමන්තිමා ජාති නැති දානි පුනබ්බවෝ. මේ අන්තිම ජාතියයි මතු පුනර්භවයක් නැහැ කියන දේ රහතන් වහන්සේගේ මානසිකත්වයේ පූර්ණ වෙනවා. ඔතෙන්දම සුද්ධ වුණොත්. උපරිමයට සුද්ධ වීමයි ඔය කිව්වේ. යම් මට්ටමකට ගොඩ නැගීම නතර වුණා නම් ඒ මට්ටමට ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ඔය පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තුල සෝතාපන්න බුද්ධිලයාගේ යම් අවිද්‍යාවක් දුරු වුණා නම් සතර පහ මට්ටමට ගොඩ නැගෙන සංඛාරයේ මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ නැහැ. මොකද සතර පහ ගත වෙන මට්ටමේ අවිද්‍යාව සෝතාපන්න ඵලයෙන් ධර්මාවබෝධයත් එක්කලම දුරු වෙලා. ඒ දුරු වෙච්ච නිසා ලෝකෙට වටිනාකම දීම හුඟක් අඩුයි. අසීමිත වටිනාකමක් දෙන ලෝකයා තමයි තමන්ගේ ආස්වාද බලාපොරොත්තු වෙන්නේ. මම කරගන්න, මගේ කරගන්න, යමක් අයිති කරගන්න බලාපොරොත්තු වෙන ඒ කයිතුකම් අසාධාරණකම් කරන්නේ අසීමිතව. දහම් අවබෝධය නිසා නොවටිනා ලෝකයක් නේද කියලා වැටහීම වැඩි වෙනකොට එක්තරා අවස්ථාවකදී සහ වලින් අත මිදෙලා යනවා. වටිනවා කියන අදහස් කොටසක්. අන්න එදාට කියනවා සෝතාපන්න ඵලයටපත් වුණා. අන්නේ අවස්ථාවේ පටන්ගෙන සතර අපා ගත කරන්න හේතු වෙන දූෂ්‍ය වූ මානසිකත්වයකින් ගොඩ නැගින අවිද්‍යාවකින් ගොඩ නැගින හිතවිල්ල ක්‍රියාවක් කතාවක් ඒ සත්වයාට ගොඩ නැගින්නේ නැහැ. ඒ ආර්ය උත්තමයාට එතන පටන්ගෙන සතර අපා ගත වෙන සංඛාර ගොඩ නැගින්නේ නැති වුනහම ඒ ටික නිරෝධයි. ඒ නිසා හතර පහ ගත වීමට හේතු වෙන යම් විඥානයක් ඇත්නම් එවදු විඥාන ඊට පස්සේ ගොඩ නැගෙන්නේ නැහැ. ඒ මට්ටමේ විඥාන නිරෝධයි. සතර පහ ගත වීමට හේතුකාරකේ විදිය අදහස් ඒ හිතේ බහින්නේ නැහැ. ඒ මට්ටමට නාම රූප නිරෝධයි. ඇසකන දිවනාසී ශරීරයේ මන සතර පහ ගත වීමට හේතු වෙන අයිතුකම් අසාධාරණකම් වලට මෙහෙ යවෙන්නේ නැහැ. ඒවට ඉදින්නේ නැහැ. ඒ මට්ටමට සලආයතන නිරෝධයි. සතර පහ ගත වීමට හේතුකාරක වන්නා වූ ආස්වාදයන්ට බැඳෙන සංස්පර්ශයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ මට්ටමින් සංස්පර්ශ නිරෝධයි. ওই විදිහට සංපස්සජා වේදනා නිරෝධයි. ඒ මට්ටමට සංහා නිරෝධයි, උපාදාන නිරෝධයි. ඒ මට්ටමට භව නිරෝධ වුණාට පස්සේ සතර පහ ගත වෙන කර්ම භාවයක් සෝවාන් බුද්ධිලයට නැහැ. නිසා ඕක කවදාවත් සතර පාය උපදින්න හේතු නැහැ. ලබන්නේ. එයිම නිදහස්. ඉතින් මේ ක්‍රමයට පටිච්ච සමුප්පන්නවයි ඒ කාරණේ සිද්ධ වෙන්නේ. එනම් මේ ධර්මයේ තුලින් දැකගත්ත හේතුව මොකද්ද? අවිද්‍යාව තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව සමුදේහවත් අවිද්‍යාව ගොඩනැගෙන හැටි තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව නිරෝධයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව නිරෝධ කිරීමට ලෝක ධර්මතාවයෙන්
පටිච්චසමුප්පන්නව ගොඩනැගෙන හැටි සහ අවසානයේ දකින්න ඕනේ. අවසානයේ දකින්නකොට ගොඩනැගිච්ච හැටි දකින්න ඕනේ. ඒතර ඒ නිසා ගෙනියන්නව මැද දකින්න ඕනේ. මුල මැද අග දකින්න ඕනේ. මොකේ මුල මැද අගද දකින්නේ? අයි මෙච්චර කාල සංසාරේ ආස්වාස කරගෙන ආපුවා මුල මැද අග. මේ නිවන් දකින්න ආස්වාසේ. මෙච්චර කාල මේ ලෝකේ අවිද්‍යාවෙන් ඇසුරට ගත්තා. ඒ අවිද්‍යාවෙන් ඇසුරට ගන්නකොට මෙන්න මුලක්. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා ගොඩනැගෙන හැටි දකින්න ඕනේ. එතන පටන්ගෙන විඥාන නාම රූප සලආයතන ඔක්කොම මැද. ඒකේ අවසානයේ අගේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමස පායස සම්භවಂತಿ කියන දේ හැටි දකින්න ඕනේ. මුලයි මැදයි අගයි දකින්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උත් දකින්න ඕනේ. යම් ජරාවක් මරණයක් ශෝකයක් ආපුහා මේකට මුල් වුණේ මොකද්ද? ආස්වාදයන්ගෙන් අල්ලගන්න ගිය මුලක් තිබුණා ඒකයි කියලා දකින්න ඕනේ. ඒ තුල ක්‍රියාත්මක වෙච්ච මැද දකින්න ඕනේ. ඒකේ අවසාන ප්‍රතිඵලයෙන් දැන් භුක්තියට අහු වෙලා තියෙන අත්දකින්න දුක දකින්න ඕනේ. මෙන්න නිවන් මාර්ග. පටිච්චසමුප්පාදයෙන් අහ කරව නිවන් මාර්ගක් නැහැ. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙන් පටිච්චසමුප්පාද දකිද ඔහු ධර්මයේ දකි. මෙන්න මේකේ මේ විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් එදිනෙදා ධර්මයේ දකින්නේ කොහොමද? අනිත්‍ය දක ගන්න නම් එදිනෙදා පටිච්චසමුප්පාද මොහොත දකින්න ඕනේ විදිහට. මෙන්න මුලක්. මෙන්න මැදක්. මෙන්න අගක්. මෙන්න අග. මේකට අතීතයේ හේතු වෙච්ච මැදයි මුලයි දකින්න ඕනේ. මෙන්න මුලක්. මේක අනාගතයේදී ගොදුරු වෙන සිද්ධ වෙන මැදයි අගයි දකින්න ඕනේ. මෙහෙම කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ ටික කරගෙන යන ධර්ම අවබෝධය ලැබෙනවා. අන්නේ ධර්ම අවබෝධයෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ දැනගන්න දෙයක් තියෙන්නේ. ධර්මඥානිය පහළ වෙනවා. ඒතොර දකින්නවා අවිද්‍යාවෙන් ගොඩනැගෙන ලෝකෙ හැදෙන හැටි මිදෙන හැටි ඔක්කොම. එහෙනම් ওই ටික දකින්නකොට අපි පෙලෙන්නේ මොකක් නිසාද? මේ ටික තේරුම් ගත්තේ නැති නිසා අනිත්‍ය වලට කොට වෙලා ඉන්න හැටි දකින්නවා. දුක්ඛ ගොඩනගා ගන්න හැටි දකින්නවා. ඒ වගේම අනත්ත් දෙයක් අත්තයි කියලා අරන් ඉන්න හැටි දකින්නවා. අසුභය සුභයි කියලා තීරණයක් දීලා තියෙන හැටි දකින්නවා. අනිත්‍ය වල ස්වභාවය දකින්නවා, දුක්ඛ වල ස්වභාවය දකින්නවා, අනාත්ම ස්වභාවය දකින්නවා, අසුභයේ ස්වභාවය දැකලා චන්දරාගේ නිදහස් වෙලා මමත්වයේ අත්හැරීම දකින්නවා. මෙන්න මේ ටික දැක්කනම් මාර්ගයේ වැඩිලා ඵලයේ ලැබෙන එක Tamanට තේරුම් ගන්න පුළුවන්. ඔය ක්‍රමයට හැත්ත වටහා ගන්න ඕනේ. ඉතින් අද මොකද මෙච්චරලා මේ විග්‍රහ කළා දුන්නේ? මේ දෙවෙනි වරටත් මේ ප්‍රශ්නේ අහනවා කිව්ව හින්දා තමයි මේ අනිත්‍ය වඩන්නේ කොහොමද කියලා තේරුම් කළා දුන්නේ. දැන්වත් හොඳින් මනසේ අහලා මේක තේරුම් අරගෙන නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ ඒ විදිහට.